ප්‍රසන්ට් වැලියු කියපුවම ප්‍රසන්ට් වැලියු and ෆියුචර් වැලියු කියපුවම ඒකේ සමීකරණ දෙකක් තියෙනවා. අපි එක සමීකරණයක් ලියන්නේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් වලට, අනිත් සමීකරණය අපි ලියන්නේ සිම්පල් ඉන්ට්‍රස්ට් වලට. දැන් කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් වලට සමීකරණය එන්නේ ෆියුචර් වැලියු is equal to present value එක ධන percentage එක වරක් t. සිම්පල් ඉන්ට්‍රස්ට් එකේ එන්නේ future value present value එක ධන r t කියලා එන්නේ. ඒතර මෙතනදී මේ සමීකරණය වෙනස් වෙන්නේ මෙන්න මේ t. දැන් කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් එකේදී t වලින් වෙන්නේ මේ සම්පූර්ණ එකම t වල බලයකට යනවා. මෙතනට යන්නේ මේ t එකෙන් මේක වැඩි වෙනවා. හරි. අපි බලමු කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් කියන එකයි සිම්පල් ඉන්ට්‍රස්ට් එකේ උදාහරණයකින්. ඒතර අපිට තේරුම් ගන්න පුළුවන් ඇයි මෙතනට t ආවේ මේක මෙතන t ආවේ කියලා. එතකොට අපි හිතමුකෝ අපි රුපියල් 1000ක් ඉන්වෙස්ට් කරන කොහේ හරි 10%ක පොලියකට අවුරුදු 3කට. හරි. එතකොට සිම්පල් ඉන්ට්‍රස්ට් රේට් එක කියන්නේ අපි තුමු දැන් මේ අපේ පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද. පළවෙනි අවුරුද්දේ අපේ බැංක් එකේ රුපියල් 1000ක් තියෙනවා. ඒ රුපියල් 1000ට 10%ක පොලියක් හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 100යි. එතකොට අපිට හම්බෙච්ච පොලිය 100යි, අපේ බැංකුවේ තියෙන ගාණ 1000යි. අපි ගාව පළවෙනි අවුරුද්ද අවසානයේ බැංකුවේ තියෙන රුපියල් 1100ක්. සිම්පල් ඉන්ට්‍රස්ට් රේට් එක කියන්නේ අපි දෙවනි අවුරුද්ද නැත්තම් මෙන්න මේ අවුරුද්දට ඉන්ට්‍රස්ට් එක ගද්දී එතනදී අපි ඉන්ට්‍රස්ට් එක නැත්තම් පොලිය ගණනය කරන්නේ මේ අපි ගාව තියෙන සමස්ත ගාණට නෙමෙයි. මේ 1100ට නෙමෙයි. අපි ගන්නෙ මෙන්න මේ අපි දාපු ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකට. අපි මේක ගන්නෙ අපි දාපු මෙන්න මේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකට. එතකොට අපි ආයි දෙවනි අවුරුද්දේ මේ 1000 ගන්නවා. ඒකට 10%ක් බලනවා. 100යි. අපි ගාව දැන් තියෙනවා බැංකුවේ 1100ක්. ඒක ධන 100 කියන්නේ 1200යි. ආයි තුන්වෙනි අවුරුද්ද අපි ගන්නෙ අපි දාපු ඉනිෂියල් amount එක විතරයි. එතකොට මේක යනවා තුන්වෙනි අවුරුද්දට. එතකොට 1000 වරක් 110 100යි. අපි ගාව දැන් තියෙනවා 1200ක්. එතකොට මේක එනවා 1300යි. එතකොට අපේ අවුරුදු 3 අවසානයේදී අපේ බැංක් account එකේ තියෙනවා රුපියල් 1300ක්. මේක තමයි සිම්පල් ඉන්ට්‍රස්ට් රේට් කියන්නේ. දැන් ඕගොල්ලෝ මේ සමීකරණෙම දාලා බැලුවොත් එහෙම මෙතනට මේ උත්තරය එනවා. ඒ කියන්නේ 1000 අපේ ඉනිෂියල් amount එක ධන 1 ධන 110 වරක් 3. සුළු කරපුවම මේක එනවා 1300 කියලා. හරි. දැන් අපි බලමු කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් රේට් කියන්නේ මොකක්ද කියලා. කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් රේට් කියන්නේ දැන් සිම්පල් ඉන්ට්‍රස්ට් රේට් එක අපි කියවනේ අපි ගන්න ඉනිෂියල් amount එක කියලා රුපියල් 1000 කියලා. මෙතනදී අපි ගන්නේ 1000 නෙමෙයි. අපේ බැංක් account එකේ නැත්නම් අපි ඉන්වෙස්ට් කරන ස්ථානයේ තියෙන total amount එක. අපි හිතමුකෝ මේ first year එක, second, third. මේ amount එක අපි ගාව 1000ක් තිබ්බා. මේකට 10%ක් අපි බැලුවා. එතකොට අපිට කීයක් එනවද? 100යි. අපේ ආරම්භයේ තිබ්බ 1000. එතකොට ඔක්කොම තියෙනවා අපේ account එකේ 1100ක්. අපි ගන්න මේ අවස්ථාවේදී මෙන්න මේක. අපේ account එකේ ඒ given time period නැත්නම් ඒ හිටන සාල සීමාවක අවසානයේ තියෙන total amount එක. මේ total amount එක අපි ගන්නෙ. හරි. එතකොට මෙතනට අපි එනවා 1100. අපි ඒකට 10%ක් බලනවා. එතකොට අපිට එනවා 110ක්. 110 ධන 1100 අපිට එනවා 1210ක්. අපි ඊට පස්සේ තුන්වෙනි අවුරුද්දට ගන්නෙත් මෙන්න මේ අපි ගාව තියෙන අවසාන ගාන. ඒක යනවා මෙතනට. එතකොට 1210ට 10%ක් බලනවා අපි. ඒ කියන්නේ 121යි අපි එකතු කරපුවම අපිට එනවා 1331ක් අවුරුද්ද අවසානයේ. කියන අවුරුදු 3ක් අවසානයේ. අපි දැන් මේක දැම්මුත් මේ සමීකරණයට අපිට එනවා 1000 අපේ ඉනිෂියල් amount එක 1 ධන 110 වරක් 3. ඒතර මේ 110 කියන්නේ එක අවුරුද්දකට අපිට ගෙවන ඉන්ට්‍රස්ට් රේට් එක 3 කියන අවුරුදු 3. මුස්ලු කරපුවා අපිට එනවා 1331යි. හරි. ඕක තමයි සිම්පල් ඉන්ට්‍රස්ට් රේට් කියන එකයි කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් රේට් කියන එකයි වෙනස.
කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් රේට් එකේදී අර ඉන්ට්‍රස්ට් රේට් එක ඇඩ් වෙවි යනවා නැත්නම් අර amount එක ඇඩ් වෙවි යනවා සිම්පල් එකේදී ඒක ඇඩ් වෙවි යන්නේ නැහැ. හරි. අපි දැන් බලමු මෙන්න මේ සමීකරණ දෙක අපිට ඔප්පු කරන්න පුළුවන්ද කියලා. මේ සමීකරණ දෙක අපිට ඔප්පු කරන්න පුළුවන්ද කියලා. එතකොට අපිට හරියටම මේ ගාන කියන අපිට තේරුම් ගන්න පුළුවන් මේ සමීකරණේ කොහෙන්ද ආවේ කියලා. හරි. අපි බලමු දැන් මේ සමීකරණ විදිහට තේරෙනවානේ. මේක සරලයි. මේ කෙලින්ම එන්නේ අවුරුදු ගාණින් එක වැඩි වෙවි යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ සමීකරණය ආවේ කොහෙන්ද? මේ කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් රේට් කියන සමීකරණේ අපි ගන්නෙ කොහොමද? බලමු. හිතන්න අවුරුදු 3ක් තියෙනවා අපි ගාව. කලින් කිව්වා වගේ. පළවෙනි අවුරුද්දේදී අපි දන්නවා අපි අවුරුද්ද අවසානයේ අපිට ගෙවන්න ඕන ගාණ කියන්නේ කීයද? මම කියන්නකෝ F1 කියලා. F1 කියන්නේ P ධන P වරක් ඉන්ට්‍රස්ට් රේට් එක වරක් 1. මේක කියන්නේ මොකද්ද? අපේ අවුරුද්දනේ. දැන් මෙතන මේ P කියන්නේ මම කලින් ගාණ එක ගියොත් මේ P කියන්නේ අපේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක 1000. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකට අපි ගෙවන පොලිය. ඒතර 1000 වරක් 100ට 10 මේ අපි ගන්න එක අවුරුද්දකට. නේ? ප්‍රශ්නයක් නෑ. එතකොට අපිට මෙතනින් එක එනවා. හරි. හරි. ඒතර මේ තියෙන්නේ F1 කියලා මම අදහස් කරන්නේ පළවෙනි අවුරුද්ද. මේ පළවෙනි අවුරුද්ද. හරි. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දට ගියාම දෙවෙනි අවුරුද්ද අවසානයේ අපි තුමු මට තියෙන ගාන F2 කියලා. FV2 කියලා. එතකොට FV2 කියන එක මට කියන්න පුළුවන් නේද? FV1 ධන FV1 වරක් R1. ඇයි මේ FV1 කියන්නේ මොකද්ද? මේ FV1 කියන්නේ කලින් අවුරුද්දේ අවසානයේදී මගේ account එකේ තිබ්බ සම්පූර්ණ ගාණනේ. ඒ කියන්නේ දැන් අපි කලින් උදාහරණයක් ගියොත් එහෙම කලින් උදාහරණෙදී මම කිව්වා පළවෙනි අවුරුද්ද අවසානයේ අපේ account එකේ රුපියල් 1100ක් තිබ්බා. දෙවෙනි අවුරුද්දේදී අපි ගාණ බාධි කොහොමද ගත්තේ අපි? 1100 ධන 1100 වරක් 100ට 10. නේ? අපිට ආව 1210යි කියලා. එතකොට මේ 1100 කියන්නේ මොකද්ද? කලින් අවුරුද්දේ අවසානයේ සම්පූර්ණ ගාණ නේ. ඒ කියන්නේ FV1 නේ. එතකොට මේ තියෙන්නේ FV1 මේ තියෙන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක ඊට පස්සේ වරක් 1. මොකද ඒක කවුරුද්දයිනේ. හරි. එතකොට ඒක තමයි මේ සමීකරණය. හරි. මේ තියෙන්නේ මේ FV1 එක තමයි. එතකොට මට ඒක කියන්න පුළුවන් මේ තියෙන්නේ මේ අවුරුද්දේ අර ගිය අවුරුද්දෙන් ආපු FV1 එක. හරි. ඊට පස්සේ අපි කියමු තුන්වෙනි අවුරුද්ද අවසානයේදී අපි ගාව තියෙනවානේ FV3. FV3 මට ලියන්න පුළුවන් නේද? FV2 ධන FV2 වරක් R වරක් 1 කියලා. ඇයි? මෙතනදී FV2 කියන්නේ මොකද්ද? අර කලින් උදාහරණයක ගියොත් අපි කිව්වා පළවෙනි අවුරුද්ද අවසානයේ 1100යි, දෙවෙනි අවුරුද්ද අවසානයේ 1210යි, තුන්වෙනි අවුරුද්ද අපි හොයන්නේ කොහොමද? මේ 1210 මෙතනට ගත්තා. ඒකට 100ට 10ක් බැලුවා අපි. ඒ කියන්නේ 121යි. ඒක එකතු කරලා තමයි අපි ගන්න 1331. එතකොට මෙතන මේ FV2 කියන්නේ කලින් අවුරුද්ද අවසානයේ තිබ්බ සම්පූර්ණ ගානනේ මේ තියෙන්නේ. කලින් අවුරුද්ද අවසානයේ තිබ්බ සම්පූර්ණ ගාන. හරි. දැන් මේ අපි හෙව්වේ අවුරුදු 3කට. අපි දැන් බලමු මේක පාවිච්චි කරලා අපිට පුළුවන්ද කියලා සමීකරණයක් හදාගන්න මේ අවුරුදු 3ට. එතකොට අපි දන්නවා FV2 කියන එක මට ලියව හැකි FV2 කියන එක මට ලියව හැකි. දැන් මෙතන මේ FV1 කියන්නේ මේකනේ. FV1 කියන්නේ මෙන්න මේක. ඒත් මම FV1 දින තැන් වලට මේක ආදේශ කරන්නම්. එතකොට මට එනවා PV ධන PV බරක් R ධන මේ පළවෙනි එක මේ පළවෙනි F1 එක මේ තියෙන මෙන්න මේක. ඊට පස්සේ ආයි PV ධන PV වරක් R ඒ සමස්තකම වරක් R නේ. මේක අපහැදිලි නම් පොඩ්ඩක් ආයෙ ලියමු. F1 මට ලියන්න පුළුවන් PV ධන PV වරක් R ධන වරක් PV ධන PV වරක් R
ඒ සමස්ත එකම වරක් R. හරි. මේක අපි සුළු කරොත් අපිට මෙතන එනවා PV ධන PV වරක් R ධන PV වරක් R ධන PV වරක් R හි වර්ගය කියලා. නේ? මේකෙන් මේක වැඩි වෙනවා. මේකෙන් මේක වැඩි වෙනවා. හරි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ආයි PV ධන 2 PV R ධන PV R වර්ගය කියලා. හරි. අපි දැන් මෙතන PV පොදුයිනේ. මේ හැමතැනටම මේකට PV පොදුයි, මෙතනටත් පොදුයි, මෙතනටත් පොදුයි. අපි ඒ නිසා PV ගමු එළියට. ගත්තම අපිට එනවා PV 1 ධන 2 R ධන R වර්ගය. මේක දැක්කම මොකක් හරි මතක් වෙන්න ඕන. මේ මෙතන තියෙන එක. මේ තියෙන්නේ අපි 1 ධන R කියන එක වර්ග කරොත් හම්බෙන්නේ අපිට මේකනේ. නේ? 1 ධන R කී වර්ගය කියන්නේ මෙන්න මේක. හරි. ඒතර අපිට පේනවා මේ අපි හොයාගත්තේ FV2 වලට. නේ? මේ අපි හොයාගත්තේ FV2 වලට. මේ තියෙන FV2 වලට සමීකරණය. FV2 වලට සමීකරණය අපි හොයාගත්තා. හරි. දැන් ඕගලන්ට පේනවද? ඕගොල්ලෝ මේ විදිහටම FV2 වලටම හොයලා මේ සමීකරණය ආදේශ කළා FV3 හෙව්වොත් ඕගලන්ට එන්නේ P 1 ධන R වර්ගය හි 3 බලය. හරි. FV3 වලට මේ වගේ ආදේශ කළා අපි හෙව්වොත් එimhe ඕගලන්ට හම්බෙන්නේ මෙන්න මේ සමීකරණය. ඒක ඕගලන්ට පේනවා අර කලින් සමීකරණය වගේ අර කාලය 1 2 3 අපි තුමු 4 5 ගියා කියලා. 5 යද්දි මේ සමීකරණය වෙනස් වෙන එකම කෙනා මෙන්න මේක. මේ උඩ තියෙන අගේ. ඒතර අපිට අගේට දාන්න පුළුවන් t කියලා. මොකද ඒ අගේ පෙන්වන්නේ අපේ කාල සීමාව. පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද, හතරවෙනි අවුරුද්ද, පස්වෙනි අවුරුද්ද. ඒතර අපිට කියන්න පුළුවන් මේක FV සමානයි PV 1 ධන R t. ඔන්න ඔහොම තමයි අපිට ওই සමීකරණේ එන්නේ.